අයිබන් සුබ දැසරක් වාසනාවන්ත දැසරක් අද ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. මේ දිනවල වැඩිපුරම සාකච්ඡාවට ලක් වෙන කොරෝනා පිළිබඳව කොරෝනා ආය 4 වෙනි රැල්ලක් පිළිබඳව සාකච්ඡා වෙන ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක අනු ප්‍රභේදයන් හඳුනා ගැනීමෙන් තියෙන ව්‍යාප්තිය ප්‍රබල විදිහට තියෙන ඒ බලපෑමත් ප්‍රබල විදිහට දැනෙනවා කියලා යෝජනා වෙනවා. කොහොම නමුත් කොරෝනා මර්ධනය වෙනුවෙන් අපි අර කියන 100%ක්ම අපේ දායකත්වයේ සහ ශක්තිය අපි යොදලා තියෙනවා. අනෙක් පැත්තෙන් ඒත් එක්කම ප්‍රබලව සමහර වෙලාවට අපි මේ වෙලාවේ සාකච්ඡා නොකලත් සාකච්ඡා කළ යුතුම කතාවක් තමයි ඩෙන්ගු මර්ධනය. සමහරවිට ඩෙන්ගු ව්‍යාප්තියත් සැලකිය යුතු විදිහට මේ වසංගතය ඇතුලේ අපි දකිනවා. සමහර වෙලාවට කොරෝනා වලට වැඩි අවධානයක් යොමු කරලා තියෙන නිසා ඩෙන්ගු මර්ධනය වෙනුවෙන් තරම් අවධානයක් යොමු වෙන්නේ. නමුත් ඩෙන්ගු වැළඳීම නිසා සැලකිය යුතු පිරිසක් මේ වෙනකොට දෛනිකව ජීවිතෙන් සමු ගන්නවා. අපි අද හිතුවා කොරෝනා පිළිබඳව තියෙන අවධානම පිළිබඳවත් සාකච්ඡා කරලා ඒ පිළිබඳව වන පූර්ව දැනුවත් කිරීමට ඔබ සිද්ධ කරලා අනෙක් පැත්තෙන් ඒ සඳහා වන පෙළ ගැස්වීමත් ඔබ මේ වෙලාවේ සිද්ධ කරලා තියෙන හින්දා අනෙක් පැත්තෙන් අපි වැඩි අවධානයක් යොමු කළ යුතු ඩෙන්ගු මර්ධනය පිළිබඳව අද කතා කරන්න. ඒ වෙනුවෙන් ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ මහත්මයාට ආරාධනා කළා. අයිබන් ඔබතුමාට. සමහර වෙලාවට ඩෙන්ගු මර්ධනය වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ විවිධ රජයන් විවිධ ක්‍රියාමාර්ග ගත්තා. අපි දැක්කා මෙහි උච්චතම අවස්ථාව වෙනකොට 2017 විතර කාල සීමාව වෙනකොට ඩෙන්ගු මර්ධනය වෙනුවෙන් නොගත්ත ප්‍රියවරක් නැහැ. සමහරවිට බැක්ටීරියාවන් ගෙනාවා, ගුවනෙන් ඉහින්න යෝජනා වුණා. ඊට පස්සේ ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡාවක් වුණා. ඊට පස්සේ ඩෙන්ගු මර්ධන කිරීම වෙනුවෙන් මදුරුවාට ප්‍රතිවිරෝධයක් දක්වන යලි මදුරුවෙක් බිහි කිරීම වෙනුවෙන් සාකච්ඡා කළා. නොකල දෙයක් නැති තරම් ඒත් තාමත් ඩෙන්ගු සැලකිය යුතු විදිහට තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? ඉන්දික විරසිංහ මහත්තයා මොකක්ද අතන වෙලා තියෙන්නේ? අතන වෙලා තියෙන්නේ ඩෙන්ගු කියන රෝගයේදී අපිට ඔබ කියන කාරණා සියල්ලම සිද්ධ වෙලා තියෙනවා. ඒකට මෙතනදී දක්නට ලැබෙන දේ තමයි ඩෙන්ගු ගෝලීය තත්ත්වය ගත්තොත් එහෙම මෙතනින් පටන් ගන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ මෑතකදී නිකුත් කළ ඩෙන්ගු සම්බන්ධ සමීක්ෂණ වාර්තාවේ දැනුම් දෙනවා 2000 සිට 2019 වසර දක්වා ගත්තොත් මුළු සමස්ත ලෝකයේම 8 ගුණයකින් ඩෙන්ගු රෝගීන් වාර්තාවෙන් වැඩි වෙලා තිබෙනවා. ඒකට මේක මේ ලංකාවට පමණක් දක්නට ලැබෙන තත්ත්වයක් නෙවෙයි. ශ්‍රී ලංකාව සැලකීමේදී ඇත්තටම මුල්ම ඩෙන්ගු රෝගය අපේ හොයාගන්නේ 1966 දී. ඉන් අනතුරු අපිට ඇත්තටම ඩෙන්ගු වසංගත තත්ත්වයක් බවට අපි දකින්නේ ඩෙන්ගු වසංගතයක් දකින්නේ 1989 වර්ෂයේදී. 96 වර්ෂයේදී සිට ඩෙන්ගු වසංගත රෝග විද්‍යා ඒකකයට දැනුම් දිය යුතු රෝගයක් ලෙස වාර්තා කරනවා. ඒකට 96 සිට 2005 වර්ෂය දක්වා වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් තමයි ඩෙන්ගු පිළිබඳ කටයුතු කරගෙන යන්නේ. නමුත් 2004 වර්ෂයේ ඇති වූ දැවන්ත ඩෙන්ගු රෝගීන් ඉහළ යාමත් එක්ක වසංගත තත්ත්වයත් එක්ක 2005 වර්ෂයේදී ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය සම්බන්ධීකාරක ඒකකයක් ලෙස පිහිටවනවා. මොකද මේ සඳහා වෙනම ප්‍රයත්නයක් දැරිය යුතු නිසා. ඒත් එක්කම තමයි යන්නේ ඒක වසර 4කින් පමණ අධ්‍යක්ෂකවරයෙක් යටපත් කරලා ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය මේ දක්වා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඇත්තටම අපේ රටේ ගත්තත් ඩෙන්ගු රෝගීන් වාර්තා වීම ක්‍රමිකව ඉහළ යාමක් දක්නට ලැබෙනවා. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් එහෙම අපි 96 2005 වර්ෂවලදී අපේ රටේ අපි වාර්ෂිකව ඩෙන්ගු රෝගීන් 5000 10000 අතර ඩෙන්ගු රෝගීන් ප්‍රමාණයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. නමුත් 2009 දී අපි ලොකු පිම්මක් පනිනවා. එකපාරම ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 35000ක් වගේ විශාල සංඛ්‍යාවකට එනවා. මොකද මේ මෑත කාලයේ වෙනකොට අපි 2010න් පසු ගත්තොත් එහෙම අපේ දෛනික රෝගීන් අපේ වාර්ෂික රෝගීන් වාර්තා වීම 30000ක් 40000ක් අතර ප්‍රමාණයකට එනවා. මේක තමයි මේ රෝගයේ තියෙන ස්වභාවය. මේක ලෝකෙත් එහෙමයි ලංකාවෙත් එහෙමයි. මේකට ප්‍රධාන හේතුවක් තිබෙනවා. මොකද අපි ඩෙන්ගු කියන්නේ වාහකයක් මගින් පැතිරෙන රෝගයක්. කියන්නේ අපි මේක කොරෝනාත් එක්ක සම්බන්ධ කරොත් ඍජුවම මගෙන් ඔබට රෝගය පැතිරීමේ හැකියාවක් තිබෙනවා කොරෝනා වායු ගෝලයත් සමග. නමුත් ඩෙන්ගු වෛරසය එහෙම නෙවෙයි. වෛරස කාණ්ඩ 4ක් මගින් රෝගය ඇති කරනවා. එතකොට මේ වෛරස කාණ්ඩ 4ම රෝගී පුද්ගලයෙක්ගෙන් තවත් නිරෝගී පුද්ගලයෙකුට ගෙන යන්නේ ඊඩිස් ඊජිප්ටයි එහෙම නැත්නම් ඊඩිස් ඇල්බෝපික්ටස් කියන මදුරු විශේෂ දෙක හරහා. එතකොට මේකදී ඊඩිස් ඊජිප්ටයි කියන්නේ ප්‍රාථමික මදුරු විශේෂය, ඊඩිස් ඇල්බෝපික්ටස් කියන්නේ ද්විතීයික මදුරු විශේෂය. ඉතින් මේක තමයි මෙතන තියෙන බරපතල ඔය කියන මදුරු විශේෂයට අර ඩෙන්ගි මදුරු විශේෂයට ප්‍රතිග්‍රාහක විදිහට අර ඒ මදුරුව ආහාරයට ගන්න අලුත් මදුරුවෙක් බිහි කිරීම වෙනුවෙන් කීටෙක් බිහි කිරීම වෙනුවෙන් පහුගිය කාලේ සාකච්ඡා වුණානේ මොකක්ද ඒකේ? ඔව් දැන් ඒක විවිධාකාරයෙන් ගියා. මොකද විවිධ මට්ටම් වලින් ගියා, විවිධ පරිශ්‍රණ වුණා. මොකද එතනදී මෙතනදී තියෙන්නේ මම මේ මදුරුවාගේ ජීවන චක්‍රයත් එක්ක තමයි මේ ගැටලුව තිබෙන්නේ. ඒ කාර්යයන් සිද්ධ වෙනවා. මොකද අපි වොල්බැකියා ව්‍යාපෘතිය පටන්ගෙන තියෙනවා. ඒත් එක්කම ස්ටෙරයිල් ඉන්සෙක්ට් ටෙක්නික් කියන
නවම ව්‍යාපෘතියක් පටන්ගෙන තියෙනවා. එතකොට ඔබ කිව්වා වගේ ඔය කීට භක්ෂක බැසිලිස් තුරෙන්ජිසිස් කියන මදුරු විශේෂ හඳුන්වා දීම සිද්ධ වුණා. ඒ වගේ දේවල් සිද්ධ වුණා. නමුත් දැනට ඔබතුමාලා ඔය කාරණා සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ දෛනිකව ඔබතුමාලා කී දෙනෙක් රෝගීන් වාර්තා ඔව් දැන් ඇත්තටම මේ වර්ෂයේ ගත්තොත් එහෙම මේ වෙනකොට රෝගීන් 8440ක පමණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. මේ වර්ෂය කියන්නේ 2022 වර්ෂයේ 2021 වර්ෂයේ රෝගීන් වාර්තා වුණා 35924. ඒ කියන්නේ අඩුවීමක් නැහැ. ඒ කියන්නේ දැන් අපේ විශාල වැඩිවීමක් නැහැ. ඇත්තනම විශාල වසංගත තත්ත්වයක් නෙවෙයි. මොකද අපි සාමාන්‍යයෙන් දැන් 94න් මෙපිට ඔබතුමා කියන කාරණාවත් එක්ක පැහැදිලි. සාමාන්‍යයෙන් ওই දැන් වර්තමානයේ ඔබතුමාලා භාවිත වෙන ක්‍රමවේදයන් භාවිතා නොවිත් උච්චර ප්‍රමාණයක් භාවිතා වුණා. ඔව්. හැබැයි දැන් මේ වාර්තා වුණා. දැන් මේ ප්‍රමාණයම තාම වාර්තා ඒ ප්‍රමාණයම තාම වාර්තා. ඒකට අර ගත්ත ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය කියන්නේ දැන් වොල්බැකියා ව්‍යාපෘතිය සහ ස්ටෙරයිල් ඉන්සෙක්ට් ටෙක්නික් ඒ කියන්නේ වන්දීකරණ මදුරු ව්‍යාපෘති දෙක දැනටත් යන්නේ අපේ නියම ව්‍යාපෘතීන් දෙකක් ලෙස. ඒක ඇත්තටම 2019 වර්ෂයේ තමයි ආරම්භය ගන්නෙ. 2020-21 වර්ෂවලදී තමයි වන්දීකృత ව්‍යාපෘතිය යන්නේ. එතකොට අපි අර BTI ව්‍යාපෘතියේදී ඔබ කියන බැක්ටීරියා ව්‍යාපෘතියේදී ඒකෙදී අපිට තිබෙන්නේ ඩෙන්ගු මදුරුවා මෙතන මම මේකට මෙහෙම ප්‍රවේශයක් ලබා ගන්න. ඩෙන්ගු කියන රෝගයේදී වෛරසයක් සමග රෝගය අපිට සටන් වදින්න වෙන්නේ. එතකොට මෙහිදී අපිට නිශ්චිත එන්නතක් නැහැ. දැන් ඇත්තටම අපි දන්නවා කොරෝනා වලට පාලනය කිරීම සඳහා හෝ එන්නත් තිබෙනවා. නමුත් ඩෙන්ගු සඳහා තාම ලෝකයේ සාර්ථක එන්නතක් තාම අත්හදා බලමින් පවතින මිසක් තාම සාර්ථක එන්නතක් අපිට නැහැ. ඒත් එක්කම මේක වෛරස් රෝගයක් නිසා අපිට මේ සඳහා ප්‍රතිකාරයකුත් නැහැ. කියන ඇන්ටි වයිරල් ට්‍රීට්මන්ට් එකක් අපිට නැහැ. එතකොට අපිට මේ මදුරුවත් එක්කම තමයි මේ ගමන යන්න වෙලා තියෙන්නේ. එතකොට ඩෙන්ගු මදුරුවා විශේෂිත මදුරුවෙක් අපි මොහුව හඳුන්වන්නේ කන්ටේනර් බ්‍රීඩර් කෙනෙක් කියලා. ඒ කියන්නේ මොහු බඳුන් වල තමයි බිත්තර දමන්නේ. ගැහණු මදුරුවා බිත්තර දමන්නේ. එතකොට අපි දැන් මේ BTI වගේ දෙයක් අපි ඉසිනකොට අපි හැම බඳුනක් පාසාම මදුරුව බෝ වෙන තැනකට ඉසින්න සිද්ධ වෙනවා. එතකොට මේක ටිකක් ප්‍රායෝගිකව අපහසු කාර්යයක්. දැන් අපි BTI බැක්ටීරියා එක පැත්තකින් තියමුකෝ. ඒකේ භාවිතාව සම්බන්ධව කතා කරමු. දැන් ඩෙන්ගි මදුරුවා සම්බන්ධයෙන් අපි අනෙක් පැත්තෙන් ප්‍රතිවිරෝධය දක්වන මදුරුවෙක් පිළිබඳව කීටෙක් පිළිබඳව සාකච්ඡා වුණානේ. ඒකේ තත්ත්වය මොකක්ද? ඔව් ඒ තමයි වොල්බැකියා ව්‍යාපෘතිය. එතකොට මේකෙදී අපි සිද්ධ කළේ ඕස්ට්‍රේලියාවේ මොනාෂ් විශ්වවිද්‍යාලයත් සමග ඒකාබද්ධව තමයි මේකේ නියම ව්‍යාපෘතිය සිද්ධ කළේ. එතකොට මේකේ ඇත්තට නියම ව්‍යාපෘතිය අවසානය වුණේ ගිය වර්ෂයේ මැයි මාසයේදී. එතකොට මේකෙදී සිද්ධ කරන්නේ ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගේ ශරීරය තුළට වොල්බැකියා නම් වූ බැක්ටීරියාව ඇතුල් කරනවා. එතකොට මේ බැක්ටීරියා මදුරුවාගේ ශරීරය තුළ තියෙනකොට වෛරසය ඩෙන්ගු වෛරසය මදුරුවාගේ ශරීරය තුළට ඇතුල් වුණත් මේ වෛරසයට හැකියාවක් නැහැ මදුරුවාගේ ශරීරය තුළ සංඛ්‍යාව වර්ධනය කරගෙන තවත් පුද්ගලයෙකුට පතුරවන්න. ඒක මේක නියම ව්‍යාපෘතියක්. එතකොට දැනට අපි නියම ව්‍යාපෘතිය අවසන් කළා. අපි දැන් මූලික ඊළඟ මොනිටරින් කොටාශය තමයි අපි සිද්ධ කරගෙන යන්නේ. ඔබතුමාලා කරපු මූලික ව්‍යාපෘතිය නියම ව්‍යාපෘතිය ඇතුලේ යම් සාර්ථකත්වයක් ඔබතුමාලා අත්විඳද? අපිට මෙහෙමයි. දැන් අපි මේ දෙක කරේ CMCD1 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය සහ නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය තුල. අපිට සුළු අඩුවීමක් ඒ ප්‍රදේශවල දක්නට ලැබෙන. හැබැයි තාමත් අපි ප්‍රමාණවත් මදි. මොකද අපිට අඩුම ගානේ වර්ෂ දෙකකවත් ඉදිරියට දත්ත රැස් කළ අවශ්‍ය වෙනවා. මේ සාර්ථකත්වය පෙන්වන්න. මොකද මේක ලෝකේ පෙන්වලා තියෙනවා. මොකද මේක ලෝකේ හඳුනාගත්තේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයේ තමයි මුලින්ම සාර්ථකත්වය උනේ 2011 වර්ෂයේ. දෙවනුවට අති සාර්ථකත්වයක් හොඳින්ම පෙන්වපු කරපු ප්‍රදේශයක් තමයි ඉන්දුනීසියාව කියන රටේ. ඉන්දුනීසියාවේ යෝග්‍යා ජකාර්තා ප්‍රදේශයේ වුන් වර්ෂ 3ක පර්යේෂණ වලින් පස්සේ වුන් ප්‍රතිඵල නිකුත් කළා ගිය වර්ෂයේ අගභාගයේදී 77ක ඩෙන්ගු රෝගීන් අඩුවීම. ඉතින් අපිටත් අවම වශයෙන් අවුරුදු දෙකකවත් නිශ්චිත තොරතුරුවම මේක විද්‍යාත්මකව මේක අඩු වෙනවා කියන කියන්නේ. ඒ කියන්නේ මේක අර ෂණික විසඳුමක් තුලින් බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. නියම ව්‍යාපෘතිය ආරම්භ කරපු මේ නියම ව්‍යාපෘතියට ගොදුරු වෙච්ච ප්‍රදේශය ඇතුලේ යම් ආකාරයක අඩුවීමක් ව්‍යාප්ති පාලනයක් සහ තිබුණාද? පැහැදිලිව යම් ආකාරයක අඩුවීමක් තිබුණා. මොකද අපි සාපේක්ෂව බලන්නේ. ඔව් දැන් උදාහරණයක් විදිහට අපි කොළඹ මහනගර සභා සීමාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 6ක් තිබෙනවා. ඒ 6 සාපේක්ෂව ගත්තාම අපි නියම ව්‍යාපෘතිය කරමු මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේ ඩෙන්ගු රෝගීන් වාර්තා වීමේ අඩුවීමක් පැහැදිලිවම දක්නට ලැබෙනවා. ඒත් එක්කම නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිය කොට්ටාශය ගත්තම යාවට අනිකුත් මහරගම බත්තරමුල්ල රත්මලාන වැනි ප්‍රදේශات එක්ක සංසන්දනය කිරීමේදී යම්කිසි අඩුවීමක් පෙන්눔 කරනවා. නමුත් ඒක අපිට අර විද්‍යාත්මකව පෙන්눔 කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍යයි. මොකද අපි මාස 6කට වරක් දැන් ඒ නිරීක්ෂණ මොකද අපි සෑම සතිපතාම රෝගීන් වාර්තා වීමේ කටයුතු අපි දත්ත ලබා ගන්නවා මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ දෙකෙන්ම. ඒත් එක්කම අපි මේකේ ස්ථායීතාවය තමයි අපිට ඉතාමත් වැදගත් වෙන්නේ. මොකද මේ
පරිසරයට නිදහස් කරපු වොල්බැකියා අඩංගු මදුරුවා අපේ පරිසර තත්ත්වයට කොච්චර දුරට සාර්ථකව මුහුණ දෙනවද? මොකද අපේ උෂ්ණත්වය අපේ කලාප වෙනස් ආර්ද්‍රතාවයන් වෙනස් වෙන්න පුළුවන්. ඒකේ සාර්ථකත්වය ඉදිරියට තවදුරටත් ගෙන යාම සඳහා තමයි මේ මාස 6කට වරක් අපි දැන් මේ මොනිටරින් පාර්ට් එක. මේක මදුරුව අපි මේ ප්‍රදේශවලට ගිහිල්ලා අපේ තියෙන මදුරු උගුල් BG traps කියලා අපි මේක හඳුන්වන්නේ. මේ උගුල් තියලා මදුරුව එකතු කරගෙන ඇවිල්ලා අපේ පරමාණුක මොලිකියුලර් බයොලොජි ලැබ් එකේදී අපි මේ වගේ වොල්බැකියා බැක්ටීරියාව ඉන්නවද කියලා බලනවා. ඒකට මේක අපි හැම මාස 6කට වරක්ම සිද්ධ කරනවා. මේක තමයි ඔබතුමාලගේ නිරීක්ෂණය ඇතුලේ තිබුණාද වොල්බැකියා බැක්ටීරියාව මදුරුව ඇතුලේ ඉන්නවා. වොල්බැකියා බැක්ටීරියාව ඉන්නවා. එතකොට මේ බැක්ටීරියාව දාපුවාම මේ මදුරුවා විනාශ වීමක්ද වෙන්නේ නැත්නම් මදුරුවාගෙන් යලි පැතිරීමක් සිද්ධ වීම පාලනය වෙන්නේ? මදුරුවා විනාශ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වොල්බැකියා බැක්ටීරියාව ගැහැණු මදුරුවෙක්ගේ ශරීරයේ ඉන්නකොට පරිසරයේ සිටින වොල්බැකියා නොමැති පිරිමි මදුරුවෙක් සමග මේ ගැහැණු මදුරුවා එකතු වුණොත් එහෙම ඊළඟට හදන සෑම පරම්පරාවකටම මේ වොල්බැකියා බැක්ටීරියාව ඇතුල් වෙනවා. එතකොට අලුතෙන් පරම්පරාවක් බිහි වෙනවා. හැබැයි මේ පරම්පරාව තුලින් රෝගයේ පැතිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට පිරිමි මදුරුවෙක්ගේ ශරීරයේ වොල්බැකියා බැක්ටීරියාව තිබිලා ගැහැණු මදුරුවාගේ ශරීරයේ වොල්බැකියා බැක්ටීරියාව නැති වුණත් පරිසරයේ සිටින මේ පිරිමි මදුරුවා සහ ගැහැණු මදුරුවා එකතු වීමෙන් දමන බිත්තර වලින් සරු ජනිතයන් බිහිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේකෙදි ඇත්තටම මේ අපි හඳුන්වා දෙන ක්‍රමවේදයේ ප්‍රධානම දේ තමයි රිප්ලේස්මන්ට්. ඒ කියන්නේ ඊළඟ පරම්පරාව වොල්බැකියා බැක්ටීරියාව සහිත මදුරුවන්ගේ රිප්ලේස් කරන එක. දෙවෙනි ක්‍රමයේදී තමයි මේකෙදි සප්‍රෙෂන්. එහෙම නැත්නම් යම්කිසි මට්ටමකට මදුරු ඝනත්වයේ අඩුවීමකුත් සිද්ධ වෙනවා. අපි එතනින් හර කතා කරමු වෙලාව බලලා ඇවිල්ලා. දැන් වොල්බැකියා බැක්ටීරියාව ඔබතුමාලා මේ ඩෙන්ගු පාලනය වෙනුවෙන් භාවිතා කරාට පස්සේ නියම ව්‍යාපෘතියක් විදිහට යොදාගත්ත ප්‍රදේශය ඇතුලේ දැන් ඔබතුමාලා යම් සාර්ථකත්වයක් අත්විඳලා තියෙනවානේ. මේක ඔබතුමාලා යොදාගත්ත BTI අර ඉසිනිය සම්බන්ධයෙන් ගත්තොත් ඒ සම්බන්ධයෙන් ඊට පස්සේ මේ වොල්බැකියා බැක්ටීරියාව සම්බන්ධයෙන් ගත්තොත් ඒ සම්බන්ධයෙන් සහ මේ වෙනකොට ඔබතුමාලා භාවිතා කරන දේ නියම ව්‍යාපෘති අතරින් විවිධ ක්‍රමවේදයන් ඔබතුමාලා අත්හදා බැලුවානේ. සාර්ථකම ක්‍රමවේදයේ විදිහට ඔබතුමාලා මේ වෙනකොට හඳුනාගෙන තියෙන මොකක්ද නිගමනයට අවිලා තියෙන මොකක්ද? අපිට තනි ක්‍රමවේදයක් නිගමනය කරන්න හැකියාවක් නැහැ. සාමාන්‍ය ප්‍රතිශතයක් ගත්තොත් මම වොල්බැකියා තාම නිගමනය කරගන්න තරම් අපිට ප්‍රමාණවත් තොරතුරු මදි. ඒකට අපිට තව අවුරුදු දෙකකවත් දත්ත එකතු කරගන්න ඕනේ. මම මෙහෙම පිළිතුරක් දෙන්න. ඩෙන්ගු මර්ධනයේදී එක් ක්‍රමවේදයක් පිළිබඳව අපිට බලාපොරොත්තු තබා ගන්න බෑ. ඒක තමයි මේ අපි මේ අත්විඳින්නේ. ඒකට අපිට ක්‍රමවේද කීපයක් ඔස්සේ තමයි ඩෙන්ගු මර්ධනය සිද්ධ කරන්නේ. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් එහෙම අපි ඩෙන්ගු මර්ධනයේදී අපි සඳහන් කරන පළවෙනියම වැදගත් දේ තමයි මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම. ඔව් නෑ මම අහන්නේ අර ප්‍රජාදායකත්වය කියන තැන අපි ඊට පස්සේම මම කියන්නේ දැන් තාක්ෂණික භාවිතය දැන් කාලයක් තිස්සේ අපි මේ ක්‍රමවේදයන්ට යොමු වෙනවනේ බින්දික මහත්තයා. දැන් සාමාන්‍ය ගුවනෙන් ඉහෙනවා කියලා කියනවා. දැන් ඔබතුමාලා වගේ ශ්වේෂ්ඨ තුල පරිශන සිද්ධ කරනවා. ඊට පස්සේ තව කාලයකම ටැබ්ලට් එකක් ගේන්න පුළුවන්, ඉන්ජෙක්ෂන් එකක් ගේන්න පුළුවන්, තව දේවල් ගේන්න පුළුවන්. කියන්නේ දැන් ඔබතුමාලා නියම ව්‍යාපෘති විදිහට භාවිතාවට නිගමනයන් එක්ක අරගෙන එන්න සූදානම් වන ක්‍රමවේදයේ මේ වෙනකොට පාවිච්චි කරලා තියෙන නියම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘති විදිහට ඔබතුමාලා හඳුනගෙන තියෙනවා. මම වොල්බැකියා ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස දකිනවා. මොකද ඒක අපේ රටේ අපිට යම්කිසි දත්ත ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ලෝකයේ ඔස්ට්‍රේලියාව ඉන්දුනීසියාව වගේ රටවල් ගත්තමත් ඒ රටවල් වල සාර්ථකත්වයක් තිබෙනවා. මොකද අපි මේ ඒවා සංසන්දනාත්මක බලන්න ඕනේ. අපිට තියෙන දත්ත ප්‍රමාණය තාමත් ප්‍රමාණවත් නැති නිසා. දැන් ඔබතුමාලා BTI ව්‍යාපෘතිය ගැනත් මම සඳහන් කරනවා. ඒකත් සාර්ථකයි. ඒකෙදි වෙන්නේ අපිට මේක නිවැරදිව ක්‍රමවේදයක් ඔස්සේ අපිට මේක ඉස ගන්න ඕනි. ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට අපිට මේකෙදි තමයි ජනතාවගේ සහයෝගය අවශ්‍ය වෙන්නේ. මොකද ගයක් ගානේ ගිහිල්ලා මේක සෞඛ්‍ය අංශයට තනියම කරන්න යෑමේ ප්‍රබල ගැටලුවක් තිබෙනවා. ඉතින් එතකොට අපිට මේක ඉදිරියට යනවා නම් ඒ සම්බන්ධව අපි වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔව් BTI යෙදීම සම්බන්ධයෙන් අපි කතා කරමු. දැන් වොල්බැකියා බැක්ටීරියාව සම්බන්ධයෙන් ඔබතුමාලා කතා කරනකොට දැන් නියම ව්‍යාපෘතියට ශේෂ්ත්‍ර දෙකක් නේ ඔබතුමාලා ගන්න. අනිවාර්යයෙන්. ගොදුරු දෙකක් නේ ගන්න. එතකොට මේ දෙක ඇතුලේ ඔබතුමාලා පාවිච්චි කරන්න ගත්ත වොල්බැකියා බැක්ටීරියාව ලංකාව පුරාම දීපව්‍යාප්තව නියම ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කරන්න ගත්තොත් ඔබතුමාලට මේ තියෙන ධාරිතාවෙන් කරන්න පුළුවන් කමක් තියෙනවද? ඒ බැක්ටීරියාව නැත්නම් වොල්බැකියා ඔබතුමාලට බැක්ටීරියා අවශ්‍ය ප්‍රමාණයෙන් ලැබෙනවද? මොකද තත්ත්වය? ඔව් අපිට දැනට වොල්බැකියා ව්‍යාපෘතියේදී අපිට මූලික අවශ්‍ය පහසුකම් යම්කිසි ප්‍රමාණයක් ඒ ව්‍යාපෘතියේදී අපිට ලැබිලා තිබෙනවා. ඒ කියන්නේ දැනට ශේෂ්ත්‍ර දෙකට සම්බන්ධව. නමුත් ඉදිරියේදී අපි මේ වෙනකොට සාකච්ඡා මට්ටමේ තිබෙනවා. තවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කීප කොට්ටාශ විශේෂයෙන්ම දැන් මේ වොල්බැකියා ව්‍යාපෘතිය සිද්ධ කරන්නේ ඊඩිස් ඊජිප්ටයි කියන මදුරුවාට. මේ මදුරු විශේෂ දෙකටම නෙමෙයි. ඒකට අපි මේ ව්‍යාපෘතියේදී බලාපොරොත්තු වෙන්නේ ඊඩිස් ඊජිප්ටයි මදුරු ඝනත්වය වැඩි සහ ඩෙන්ගු රෝගීන් විශාල ලෙස වාර්තා වෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ වලට තමයි
මේක ව්‍යාප්ත කරන්න ඕනේ. ඒ කියන්නේ රටේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ වලට මේක ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි ඩෙන්ගු රෝගේ වාර්තා වීම, මදුරු ඝනත්වය සහ සැලකිය යුතු ඊළඟට ජනගහන ඝනත්වය මේ වගේ තොරතුරු පදනම් කරගෙන තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒකට මේක පියවරෙන් පියවර තමයි අපිට ක්‍රමිකව යන්න වෙන්නේ. මොකද විශාල මදුරුවන් සංඛ්‍යාවක් අපිට පරිසරයට නිදහස් කරන්න වෙනවා. මේ වෙනකොට අපි මදුරුවන් ඇත්තරම අපිට ලබා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ මොනාෂ් විශ්වවිද්‍යාලය හරහා. මොකද ඔවුන්ගේ දැනට තියෙන ක්‍රමවේදය තුළ ඔවුන් ඒ ක්‍රමවේදය තමයි තියෙන්නේ. මොකද ඔවුන්ගේ තියෙන වියට්නාමයේ, ඉන්දුනීසියා සහ වියට්නාම වල ඒෂියන් හබ් එක. ඔවුන්ගේ කාර්යාලය තියෙන ප්‍රධාන ආසියානු ශාන්තිකර කලාපය සඳහා වූ කාර්යාලය. ඒකට ඒ හරහා තමයි අපිට මදුරු බිත්තර ලබා දෙන්නේ. ඒකට ඇත්තරම කරන්නේ අපි මෙහෙන් අපේ මදුරුව එකතු කරලා ඒ මදුරුවන්ගේ බිත්තර ඔස්ට්‍රේලියාවට යවුවම එහිදී වෝල්බැකියා සහිත මදුරුවන් සමග අපේ මදුරුවන් සංසේචනය කළා අපේ මදුරු පරම්පරාව බිහි කරනවා වෝල්බැකියා බැක්ටීරියාව සහිත. ඔවුන්ගේ බිත්තර තමයි අපිට නැවත ලංකාවට ලැබෙන්නේ. ඒකට මේ එම බිත්තර තමයි අපි පරිසරයට මුදා හරින්නේ. ඒක තමයි ක්‍රමවේදය. එතකොට අපි ඉදිරියට විශාල ව්‍යාපෘතියක් කර ගැනීමට යනවා නම් අපේ තියෙන ධාරිතාවයන් අපි අනිවාර්යෙන් වැඩි කරගත යුතුයි. ඩෙන්ගු රෝගය ව්‍යාප්ත කරන වාහක මදුරු වර්ග දෙකක් ඔබතුමා සඳහන් කරන්නේ. එතකොට දැන් ඔබතුමාලා වෝල්බැකියා භාවිතා කරන්නේ ඉඩිස් ඊජිප්ටයි මදුරු විශේෂයෙන්. එතකොට අනෙක් මදුරුවා වෙනුවෙන් මොකද්ද ඔබතුමාලා කරන විකල්පය? මේ විකල්පයේම ඒ මදුරුවා සඳහා භාවිතා කරන්න බැරිද ඔබතුමාලා? නෑ, අපිට මේ විකල්පයේ මේ මදුරුවා සඳහා මේ වෙනකොට විද්‍යාත්මක වශයෙන් සහතික කරලා නෑ. එතකොට අපි දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරමාණුක බලශක්ති ඒකක වෛද්‍ය පරමාණුක බලශක්ති ඒකකයත් එක්ක සම්බන්ධ වෙලා අපි ව්‍යාපෘතියක් කරනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය ආශ්‍රිතව මේ ඊඩිස් ඇල්බෝපික්ටස් කියන මදුරු විශේෂය සඳහා. එහිදී අපි කරන්නේ ස්ටෙරයිල් ඉන්සෙක්ට් ටෙක්නික්. ඒ කියන්නේ වන්ද්‍යකරණය කරන ලද ඊඩිස් ඇල්බෝපික්ටස් පිරිමි මදුරුවන් පරිසරයට මුදා හැරීම. මෙහිදී ගැමා කිරණ ආශ්‍රිතව මේ ඊඩිස් ඇල්බෝපික්ටස් පිරිමි මදුරුවන් වන්ද්‍යකරණයට ලක් කරනවා. එතකොට ඔවුන්ට තවත් ජනිතයෙක් බිහි කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒකට මේ මදුරුවන් පරිසරයට මුදා හරිනවා. ඒකට මේ මදුරුවන් පරිසරයේදී පරිසරයේ සිටින පිරිමි මදුරුවන් සමග තරඟකාරීව ගැහැණු මදුරුවන් සමග එක්වීම තුළින් මදුරු ඝනත්වය අඩු කිරීම තමයි මෙතනදී සිද්ධ කරන්නේ. ඒකට මේ ක්‍රම දෙකක් මෙතනදී සිද්ධ වෙන්නේ. අරකෙදී අපි කරන්නේ රිප්ලේස්මන්ට්. ඒ කියන්නේ ඊළඟ පරම්පරාවල් වෝල්බැකියා බැක්ටීරියාව සහිත මදුරු පරම්පරාවල් බවට පත් කිරීම තමයි වෝල්බැකියා ව්‍යාපෘතිය කියන්නේ. නමුත් ඒතකොට ඒක යම්කිසි නිශ්චිත කාල සීමාවක් සඳහා මේ වෝල්බැකියා මදුරුවන් පරිසරයට නිදහස් කරාට පස්සේ ඔවුන් පරිසරයේ නිදහසේ පැතිරෙමින් යනවා. අපි නැවත පරිසරයට වෝල්බැකියා සහිත මදුරුවන් නිදහස් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. නමුත් අපි මේ වන්ද්‍යකරණ කරන ලද මදුරුවන් නිදහස් කිරීමේදී තිබෙන්නේ අපි දිගින් දිගටම මේ මදුරුවන් යම්කිසි කාල සීමාවක් මාස 3ක වගේ කාල සීමාවක් සතියකට වරක් නිදහස් කිරීම සිද්ධ කරන. ඊට අමතරව අපි ඉන්පසු අපි සෑම මාසකට වරක් හෝ සති දෙකකට වරක් අපි මදුරු ඝනත්වයන් පරිසරයේ දත්ත රැස් කරගන්න. එතකොට යම්කිසි අවස්ථාවක මදුරු ඝනත්වය අඩු වෙලා නැවතත් වැඩි වීමක් එනකොට අපි නැවත වරක් අර වන්ද්‍යකරණ කරන පිරිමි මදුරුවන් පරිසරයට නිදහස් කර යුතුයි. දැන් මේ ක්‍රමවේදය හරහා සාමාන්‍යයෙන් දැන් ඔබතුමාලා වෝල්බැකියා බැක්ටීරියාව සහිත මදුරුවන් වර්ධනය කරලා ශේෂ්ඨට මුදා හරින්නයි අනෙක් පැත්තෙන් අනෙක් මදුරු ඝනත්වයේ පාලනය කිරීම වෙනුවෙන් වන්ද්‍යාකරණයට ලක් වෙච්ච මදුරුවන් ශේෂ්ඨට මුදා හරින්නයි ගන්න කාල සීමාවත් එක්ක සහ ඒ මදුරුවන් යලි පරම්පරාවක් හදලා ව්‍යාප්ත වෙන්න තියෙන කාල සීමාවයි එක්ක මේ ව්‍යාපෘතියෙන් කියන්නේ අපි 100%ක්ම නෙවෙයි මේ ඩෙන්ගු ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ඩෙන්ගි ව්‍යාප්ත කරන මදුරු ගහන දෙක පාලනය කරන්න කොච්චර කාලයක් යයි කියලා ඔබතුමාලා විශ්වාස කරනවද? ඔව් මේ ක්‍රමවේද දෙක තුළ දැන් මම STI එකේදී අපි දැන් මාස 8කට ආසන්න කාලයක් අවුරුද්දකට ආසන්න කාලයක් ගියා. දැන් මේ වෙනකොට මේ මෑත කාලීනව අපිට ලැබුණු විද්‍යාත්මක දත්තත් එක්ක බිත්තර වලින් කීටෝ ඇවිල්ලා තිබ්බේ නැහැ. නමුත් අපි මේක මොනිටර් කරගෙන යනවා. එතකොට මේ පියවරේදී නැවත. එතකොට මේක ඇත්තටම මදුරු ගහණය පාලනය කිරීම සඳහා අවුරුදු 2-3ක කාලයක් යනවා. මම කිව්වේ මේක අර ෂණික විසඳුම් නෙවෙයි. මේවා ක්‍රමික වෙන විසඳුම්. කියන්නේ දීර්ඝකාලීන ප්‍රතිලාභ තමයි මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද දීර්ඝකාලීනව ඩෙන්ගු මේ කිසිම ක්‍රමවේදයකින් 100%ක් පාලනය කරන්න බෑ. හැබැයි අපිට වසංගත තත්ත්වය අවම කළා මේ මෙච්චර රෝගීන් 35000ක් වැනි තත්ත්වයක් එන්නේ නැති වෙන්න අවම වශයෙන් අපිට ඉතාමත් පහසුවෙන් පාලනය කරගත හැකි මට්ටමක්. මොකද ඉන්දුනීසියාවේ දත්තවලදී ඉතාම පැහැදිලි වෙනවා එතන 77%ක ප්‍රමාණයක් තමයි රෝගය අඩු වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ 100%ක්ම මේ කිසිම ක්‍රමවේදයකින් කියන්නේ 100%ක් මදු කරන්න. එහෙමනම් අපිට වෛරසය විනාශ කිරීම සඳහා ඖෂධයක් හෝ එන්නත් කරන අත්‍යවශ්‍ය වෙනවා 100%කින් අඩු කරන්න. සමහර වෙලාවට අපිට ඉතිහාසය කියවනකොට හම්බෙලා තියෙන්නේ අර ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ සිදුවීම් දැන් ඔබතුමාලා ඩෙන්ගි පාලනය කිරීම වෙනුවෙන් මේ වෝල්බැකියා බැක්ටීරියාව සහිත මදුරුවන් ගෙනල්ලා ඔබතුමාලා මොනාෂ් විශ්වවිද්‍යාලයත් එක්ක පර්යේෂණ සිදු කරලා ගෙනල්ලා මේ ශේෂ්ත්‍රයට මුදා හරිනවා.
ඒකෙන් යලි රෝගී තත්ත්වයක් නිර්මාණය වීමේ අවධානමක් එහෙම මොකුත් නැහැ නේ. නෑ මේ ඇත්තටම මේ වොල්බැකියා බැක්ටීරියාව මේ මොන ඕස්ට්‍රේලියාවේ තියෙන බැක්ටීරියාවක් නෙමෙයි. මේ අපේ ඒක ස්වභාවිකව මේ පළතුරු මැස්සා, සමනලයා, සලඹයා වැනි මදුරු සත්ත්ව විශේෂවල ඒ කියන්නේ ආත්‍රපෝඩ් විශේෂවල ඉන්න බැක්ටීරියාව. මේ බැක්ටීරියාව තමයි ඔවුන් ඇතුළත් කරේ මදුරුවා තුළට. එහෙනම් මේ බැක්ටීරියාව දැන් අපේ පරිසරය ගත්තොත් එහෙම වෛරස් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. බැක්ටීරියා විශාල සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි මේ සියලු දෙනාම මනුෂ්‍යයාට රෝගය ඇති කරන්නේ නැහැ. ඒකට මේ වොල්බැකියා බැක්ටීරියාවත් මනුෂ්‍යයාට රෝග ඇති කරන බැක්ටීරියාවක් නෙවෙයි. මොකද මේකෙදී අපි ඇත්තට අපි මේකට එකඟතාවය ඇති කරගන්නකොට අපි බැලුවා ඕස්ට්‍රේලියාවේ කරපු පර්යේෂණ ප්‍රතිඵල විද්‍යාත්මක දත්. මොකද ඔවුන් ඇත්තටම කරලා තිබ්බා. ඒ පරිසරයට මදුරුවන් නිදහස් කරාට පස්සේ මිනිස්සුන්ගේ රුධිරය අරගෙන මේ මිනිස් රුධිරය තුලට වොල්බැකියා බැක්ටීරියාව ඇතුල් වෙලා තියෙනවද කියන පර්යේෂණ පත්‍රිකාවුන් කරලා තිබ්බා ප්‍රතිඵල. ඒකෝර ඉන්දුනීසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ කරපු පරීක්ෂණ පත්‍රිකාවල උන් තාමත් පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා වොල්බැකියා බැක්ටීරියාව මිනිස් ශරීරය තුලින් හඳුනාගෙන නැහැ. එඳා අපිට ඒක අවදානමක් නැහැ. මොකද එවැනි දෙයක් අපිට සෞඛ්‍යාංශ විදිහට එවැනි දෙයක් කරන්නත් බෑ. ඒ පිළිබඳ සියතුරු තොරතුරු ඒ විද්‍යාත්මක කරුණු සලකලා බලලා තමයි මේ වගේ තත්ත්වයකට අපි එකඟ වෙලා තිබෙන්නේ. ඉන්දික මත දැන් BTI බැක්ටීරියාව යෙදීම සම්බන්ධයෙන් පහුගිය කාලේ ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න ගුවනින් ඉහෙනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් දාලා ඉහෙනවා. සහ මේක ටිකක් කියන්නේ පුළුල්ව සිද්ධ කරන්න ඕන, වේගවත්ව සිද්ධ කරන්න ඕන කියන කාරණාව සම්බන්ධයෙන් අපි දැක්ක නගර සභාව, මහනගර සභාව සෞඛ්‍යාංශයන් එකතු කරගෙන මේ කාර්යය සිද්ධ කරනවා. ඒකේ සාර්ථකත්වයක් නැද්ද? හිතපො විදිහට සාර්ථක ප්‍රතිඵල නැද්ද? ඇත්තටම ඒකේ හිතපු විදිහට සාර්ථක ප්‍රතිඵල අපිට ලැබුණේ නැහැ. එම ප්‍රශ්නයක්. හේතුව මොකක්ද? ඒක මේ ශේෂ්ත්‍රයට ගැලපෙන්නේ නැද්ද? නෑ, ඒක ශේෂ්ත්‍රයට ගැලපෙන්නේ නැහැ කියන එක නෙවෙයි වෙන්නේ. මේක අපි නිරන්තරයෙන් කරගෙන යන්න ඕනේ. අපි එතකොට BTI බැක්ටීරියාව අවශ්‍යයෙන් සතියට වරක්වත් ඉසින්න ඕනේ. එතකොට මේක ඉතාමත් ඒකයි මම කිව්වේ මේක සතියකට වරක් ඉසිනවා කියන එක එක අංශයකට පමණක් ප්‍රායෝගිකව කරගෙන යාමේදී ගැටලු මතුවෙන්න පුළුවන්. අපි ගුවනින් ඉස්සත් අපි බලාපොරොත්තු වෙන ටාගට්ස් වලට අපි බලාපොරොත්තු ඉලක්ක වලට මේ BTI බැක්ටීරියාව ලැබෙනවද? ගුවනින් ඉස්සොත් ඔව් පැහැදිලිවම ඉහළ ගොඩනැගිලිවල තිබෙන වතුර රැඳිච්ච තැන්වලට මේක එන්න පුළුවන්. නමුත් බිම් මට්ටමේ තිබෙන කුඩා වතුර රැඳි ස්ථානවලට මේ BTI බැක්ටීරියා නිශ්චිත ප්‍රමාණවලින් ලැබෙන්න. අපි බැක්ටීරියා ඉස්සර ප්‍රමාණවත් නැහැනේ. එතන මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා ඒ නිශ්චිත ප්‍රමාණ අපිට මේකට එකතු කරන්න වෙනවා. එතකොට ඒ වගේ ප්‍රායෝගික ගැටලුත් එක්ක තමයි මේකේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තිබ්බේ. අපි දන්නවා මැලේරියාව පාලනය කිරීම වෙනුවෙන් බොහෝ වෙලාවට පුරවැසියන්ගේ වගේ සෞඛ්‍ය අංශවලත් දැඩි දායකත්වයක් තිබුණා. සහෝගේ කැපවීමක් තිබුණා ඉන්දික මහත්තයා. සමහර වෙලාවට ගෙවල් වලට ඇවිල්ලා සතියකට සැරයක් ඔවුන් මැලේරියා පාලනය කිරීම වෙනුවෙන් වන ඉසිරියන් ඉස්සලා යනවා. හැබැයි එතනදී පුරවැසියන්ගේත් දායකත්වයක් තිබුණා. සමහරවිට ඔවුන්ටත් ලබා දීලා යනවා උන්ටත් ඉහ ගන්න කියලා. දැන් මේ BTI බැක්ටීරියාව මේ ඩෙන්ගු ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් එහෙම තැනකට යොමු වෙන්න ඔබතුමාලගේ සූදානමක් සාකච්ඡාවක් නැද්ද? ඇත්තටම එතනදී වැදගත් වෙන්නේ අපි එතනදී සාකච්ඡා කරන දේ තමයි මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම කියන එක. මොකද මැලේරියා මදුරුවා බෝවන ස්ථාන සහ මැලේරියා මදුරුවා විවේකගත කරන ස්ථාන අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ඒකට මේ මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ අපේ ඩෙන්ගු මදුරුවා කන්ටේනර් බ්‍රීඩර් කෙනෙක්. ඒ කියන්නේ බඳුන් වල තමයි ජලය පැහැදිලි ජලය රැඳෙන හැකි බඳුනක තමයි මේ මදුරුවා බිත්තර දමන්නේ. එතකොට අපි ගොඩක් ගත්තොත් එහෙම දැන් අපි දත්ත ආවේක්ෂණයේදී අපි දකින දේ තමයි බොහෝ දිස්ත්‍රික්කවල අපි විසින් ඉවත දමන ප්ලාස්ටික් පොලිතීන් වැනි භාජන තමයි අපේ මදුරුවන් බෝවන ප්‍රධානම ස්ථාන වෙලා තියෙන්නේ. රටේ සමස්ත රටේ ගත්තොත් එම් 56ක් පමණ ඩිස්කාඩඩ් අයිටම්. ඒ කියන්නේ අපි විසින් භාවිතා කරලා ඉවත දමන භාජන වල තමයි මේ මදුරුවා බිහි වෙන්නේ. එතකොට එතනදී අපිට ඊට වැඩිය වගකීමක් තියෙනවා මේවා නිසි පරිදි බැහැර කිරීම තුළ. ඒ වගකීම ඉතාමත් වැදගත් වෙනවා. මේ කියන්නේ මොකද මේ මම අර මූලික කාරණා ටික දැන් අපි දන්න කාරණාවක් තමයි ඉන්දික මහත්තයා ඩෙන්ගු බරපතල තැනකට එනකොට දැන් වසර ගණනාවක් තිස්සේ ඔබතුමා ඉතිහාසය සඳහන් කළා මෙතන අධ්‍යක්ෂකවරයෙක් යටතට වෙන අංශයක් ස්ථාපිත කරලා සහ සෞඛ්‍යංශයේ සඳහා සියලු බර සහිතව යොදවලා මේ සියලු කාරණා සිද්ධ කරද්දී ප්‍රජාවගේ දායකත්වයක් නොලැබෙනවා නම් මොන කාරණාවකවත් සාර්ථක ප්‍රතිඵලයක් අත් කරගන්න හැකියාවක් ලැබෙන්න ඩෙන්ගු වලට වෙලා තියෙන්නේ. ඒකම ඇත්තටම ඩෙන්ගු මදුරුවා බිහි කරන්නෙත් අපි
ව්‍යාප්ත කිරීම වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නෙත් අපි ඒකෙන් ජීවිතේ අවසන් කරගන්නෙත් අපි. එතකොට ඒක පූර්ණ වගකීම තියෙනවා අපිට ඒක ව්‍යාප්තිය පාලනය කරගන්න. සහ ඒක ව්‍යාප්ති පාලනය කරගන්න ව්‍යාප්තිය නැත්තටම නැති කරලා දාන්න ඒ වෙනුවෙන් අපි කැප වෙලා තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් අපි යලි හිතන්න ඕනේ. අපි එතෙන්ට අවසන් විනාඩි කිහිපෙ එමු. ඊට කලින් දැන් ඔබතුමාලා මේ වෝල් බැකියා බැක්ටීරියාව සහ BTI බැක්ටීරියාව යෙදුවට පස්සේ සමහර වෙලාවට එක ශේෂ්ත්‍රයට ඔබතුමාලා යොදන්නේ. අපි හිතමුකෝ අද මහරගම දැම්මොත් හෙට දාන්නේ හෝමාගමට. ඊට පස්සේ කඩුවෙලට. දැන් එහෙම දාපුවම සමහරවිට මේ ශේෂ්ත්‍රයට මේ ඩෙන්ගි මදුරියා යන්න පුළුවන්. ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඔව් ඩෙන්ගු එහෙම වුණොත් මේ යෙදීම සාර්ථකද නැත්නම් සාමාන්‍ය එක දවසක් හරි දෙකක් හරි අඩුම ගානේ දවස් 3ක් හරි නියම ව්‍යාපෘතියක් විතර ලංකාවම ආවරණය කරන ක්‍රමවේදයක් නෙවෙයිද මෙතෙන්ට ගැලපෙන්නේ? නෑ නියම දැන් මේ වගේ දැන් වෝල්බැකියා වගේ ව්‍යාපෘතියක් ගත්තම අපි මේක කලින් ලංකාවේ සිද්ධ කරලා තිබෙන්නේ නෑනේ. ඒකෝට නියම ව්‍යාපෘතියක සාර්ථකත්වය අපිට අත්‍යවශ්‍ය වෙනවා. පුළුල් ලෙස යන්න. මොකද අපි බලන්න ඕනේ අපිට කොච්චර සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද. ඒකෝට මේකෙදි දැන් විවිධ රටවල් වල තිබෙන සම්පත් ප්‍රමාණය, ඔවුන්ට තියෙන හැකියාව, ධාරිතාවයන් වෙනස්. ඒකෝට අපේ ධාරිතාවය හඳුනා ගැනීම ඉස්සලාම් තාමත් වැදගත් වෙනවා. අපි පුළුල් ලෙස මේකට යනකොට. ඒකට අපි කොච්චර විදිහට අපේ පර්යේෂණ තත්ත්වයන් අපේ පර්යේෂණාගාර කොච්චර ව්‍යාප්තිය වැඩි කරගන්නවද? අපිට කොපමණ අපිට බාහිරින් ලබාගත යුතු සහයෝගය කොයි වගේද? ඒකට රාජ්‍ය අංශයෙන් අපිට කොච්චර සහයෝගයක් ලබා දිය යුතුද? මේවා හඳුනා ගැනීම තමයි නියම ව්‍යාපෘතියේදී අපි මූලිකත්වය උනේ. ඉන්දිකපත මේ විරාමයට යන්නත් තියෙන ඊට කලින් මම කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලා සෞඛ්‍ය අංශ විදියට බර කරට අරගෙන මේ ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් දායකත්වයක් ලබා දෙනවනේ, කැප වෙනවනේ. රජයේ අංශය වෙනුවෙන් රාජ්‍ය පැත්තෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් ඔබතුමාට සැලකිය යුතු දායකත්වයක් ලැබෙනවද මේක පාලනය කරගන්න? ඒ කියන්නේ ඉල්ලන විදිහට බඩු ටික ලැබෙනවද? ඔව් අපිට දායකත්වය ලැබෙනවා. මොකද ඩෙන්ගු සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායක් තිබෙනවා. ඒකල මේ ජනාධිපති කාර්යසාධක බලකායේ අධිකාරී ජනාධිපතිතුමා හෝ ජනාධිපති ලේකම්තුමා තමයි මේ බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ. මොකද ජනාධිපතිතුමාට සමවිතම මේ රැස්වීම එන අවස්ථාවක් ලැබෙන්නේ. ඒකල ජනාධිපති මෑතකදී මේ ජනවාරි මාසයේදී ජනවාරි 12 වෙනිදා ජනාධිපති කාර්යසාධක බලකාය ඉතාම වැදගත් සර්කියුල එකක් ඉෂුව කරා. ඒ කියන්නේ ඩෙන්ගු සඳහා අනිකුත් අමාත්‍යාංශ අනිකුත් රාජ්‍ය ආයතන කොහොමද ක්‍රියාත්මක කළ යුත්තේ කියන එක. ඒ මොනවද තියෙන කියලා අපි කතා කරමු. ඒ ක්‍රියාත්මක භාවය තුළ ඔවුන් ඉදිරිපත් කරපු නිර්ණායක සහ ඔබ ඒ මත පදනම ක්‍රියාත්මක වෙන්න ඕනෑයි. ක්‍රියාත්මක නොවුනොත් මොකද වෙන්නේ කියලා කතා කරමු විරාමයෙන් පස්සේ. අපි අද හතර පැත් සමගින් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජාවෛද්‍ය ඉන්දික විරසේක මහත්මයාත් එක්ක අපි හතර පැය සාකච්ඡා කරමින් ඉන්නේ මේ ඩෙංගු මර්ධනය වෙනුවෙන් ව්‍යාප්ති පාලනය වෙනුවෙන් මොනවද කරන්න සහ මොනවද කළ යුත්තේ, අනෙක් පැත්තේ ප්‍රජාවගේ දායකත්වය කොහොමද ලැබෙන්න ඕන කියන කාරණා සම්බන්ධයෙන් ඉතිහාසයෙන් මෙපිට අපි ඩෙංගු පාලනය කිරීම සඳහා වන ක්‍රමවේදයන් අත්හදා බැලීමත් ඒ ප්‍රතිඵලත් කතා කළා. ජනාධිපති කාර්යසාධක බලකායේ පසුගිය මාසයේ නිර්ණායක ඉදිරිපත් කරා කියලා. කොහොම මොනවද මේ නිර්ණායක? කොහොමද ඒවා බලපැවැත්වෙන්නේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල සහ මේ ප්‍රජාවට? ඔව්. එතන නිර්ණායක වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපති කාර්යසාධක බලකායේදී ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රමුඛත්වයෙන් පැවැත්වුණා. එහිදී ගත්ත තීන්දුව තීරණ එක තමයි මේ සකියුල එකක් එතුමා සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙත යොමු කරන්නේ. මෙහිදී තිබෙන දේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය තමයි සමස්ත ලංකාවේ ඩෙන්ගු සම්බන්ධීකරණ සියලුම ඩෙන්ගු මර්ධන සම්බන්ධී කටයුතු කරන්නේ. මෙහිදී වැදගත් වෙන කරුණු කීපයක්ම සඳහන් වෙනවා. පළවෙනි කාරණාව තමයි කසල කළමනාකරණය. එතකොට අපි දන්නවා කසල කළමනාකරණයේදී වැදගත් වෙන අමාත්‍යාංශය තමයි දැන්ට පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය. එතකොට ඒ හරහා ඔවුන් මේ බලය ඔවුන් ඒ වගකීම ලබා දීලා තිබෙනවා ප්‍රාදේශීය මට්ටමේ තිබෙන දේශපාලන අධිකාරීන්ට. එතකොට නගර සභාව වෙන්න පුළුවන්, පළාත් පාලන ආයතන වෙන්න පුළුවන්. මේවට මේ වගකීම තිබෙනවා. ඔවුන් එතකොට මේවා අමාත්‍යාංශ වශයෙන් වගකීම ලබා දීලා තියෙනවා පළාත් සභාව සහ පළාත් පාලන අමාත්‍යාංශය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ඒ තමන්ට අදාළ පරිශ්‍රයන් පිළිබඳ ඊළඟ විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයට, පාසල් පද්ධති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, දීවර කටයුතු අමාත්‍යාංශය. මොකද අපි දන්නවා දීවර කටයුතු ආශ්‍රිතව බෝට්ටු ආශ්‍රිතව විශාල ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන විශේෂයෙන් ගත්තම ඔය දීවර වරායන ආශ්‍රිතව. මෙන්න මේ වගේ අමාත්‍යාංශ කීප සංඛ්‍යාවක් හඳුනාගෙන ඒවට වගකීම් දෙනවා. ඒකට පළාත් මට්ටමේදී ආණ්ඩුකාරවරුන්ට බලය ලබා දීලා තිබෙනවා. ආණ්ඩුකාරවරයා යටතේ තමයි පළාත් මට්ටමේදී මේ සියලු කටයුතු සිද්ධ වෙන්න ඕනේ. එතකොට ආණ්ඩුකාරයාට හැකියාව තිබෙනවා ඕනෑම අංශයක ඩෙන්ගු මර්ධන කටයුතු ඉතාමත් හොඳින් සිද්ධ වෙනවාද කියලා ආණ්ඩුකාරතුමන්ට හෝ තුමියට
බලය ලබා දීලා තිබෙනවා මේ සම්බන්ධීකරණ සර්කියුලකට අනුව දැන් ඒ බලය ලබා දීම සහ ඒ ක්‍රියාත්මක භාවය වෙනුවෙන්ම අදාළ ආයතන වලට වගකීම් පැවරුණාට පස්සේ එහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ ප්‍රජාව මේ සඳහා සක්‍රියව දායකත්වය ලබා ගන්නනේ. දැන් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට ඔය අවශ්‍යතාව ලබා දුන්නාම ඔවුන් ගිහිලා කියන්නේ අහන්නේ මගෙන් ඇවිල්ලා මේක මේවා කරාද මොනවද කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඌ අවවාදයක් දෙනවා නැත්නම් ඊට පස්සේ නෛතික ක්‍රියාමාර්ග වලට යනවා. එතෙන්ද යනකම් ඔබට ක්‍රියාවලියේ වගකීම කාර්යද පැවරලා තියෙන අපි නෝ බිම්මට්ටමේ හෝමාගම ගත්තොත් හෝමාගම ප්‍රාදේශීය වෛද්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඒ වගකීම පවරලා තියෙන අවසාන වශයෙන් පළාතේ ප්‍රදේශයේ ඩෙන්ගු පාලනය අපේ කුඩාම පරිපාලනයක තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපේ. ඒක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා එකතුව තමයි ඔහු තමයි සෞඛ්‍ය අංශයේ වගකිය යුතු නිලධාරියා වෙන්නේ. ඔහු සමග ඒකාබද්ධව ප්‍රාදේශීය සභාව හෝ නගර සභාව හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ ඒවා ඒකාබද්ධව තමයි මේ කටයුතු සිදු කරන්න ඕනේ. පහුගිය කාලේ නම් එහෙම කට්ටිය ආවා. ඊට පස්සේ ওই කොරෝනා ව්‍යාප්තියත් එක්ක නැවතිලා තියෙනවා. දැන් ආපහු මේ කණ්ඩායම ඇවිල්ලා නිරීක්ෂණය කිරීම, පරීක්ෂා කිරීම සහ අනෙක් පැත්තෙන් අවවාද කිරීම සහ නෛතික ක්‍රියාමාර්ග වලට යොමු වීමේ වෙන ක්‍රියාවලිය දැන් ආයෙ පටන් ගන්න තියෙනවද? නැත්නම් මේ කොරෝනා තත්ත්වයත් එක්ක ආයෙ නැවතිලා තියෙනවද? කොරෝනා තත්ත්වයත් එක්ක යම්කිසි පැහැදිලි මේ ක්‍රියාවලියේ බිඳ වැටීමක් දක්නට ලැබෙනවා. නැවත ඒ තත්ත්වය සක්‍රිය වෙලා තිබෙනවා. මේක ඇත්තටම මේ අපි මේක තවදුරටත් වැඩිපුර සක්‍රිය කර ගැනීම සඳහා තමයි මේ ජනාධිපති කාර්යසාධක බලකාය හරහා මේ නිර්ණායක ඉදිරිපත් කළේ. ඒකෝට මේක දැන් හොඳින් සක්‍රිය වෙලා තිබෙනවා. නැවතත් මේ ජාලය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් වැදගත් දෙයක් තියෙනවා රාජ්‍ය ආයතනයක් හෝ පෞද්ගලික ආයතනයකට නිර්ණායක ඉදිරිපත් වෙලා තිබෙනවා. එම ආයතනයක හඳුනාගත් නිලධාරියෙකු සිටිය යුතුයි ඩෙන්ගු පාලනය කිරීම සඳහා සම්බන්ධීකරණය කිරීම. මොකද අපිට නැත්තම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට අපහසුතාවක්පත් වෙනවා මේ ආයතනය තුලින් කවුද මම සම්බන්ධීකරණය කරගන්නේ කියලා. ඒකට ඔහුට වගකීමක් තිබෙනවා මේ තමන්ගේ ආයතනය විශාල භූමි ප්‍රමාණයක තිබෙනවා නම් කලාප කිහිපයකට වෙන් කළා එහි ඩෙන්ගු පාලනය සිද්ධ කිරීම. එතකොට ඒ හරහා ඒ සියලුම ආයතනයන් මගින් මාසිකව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත යම්කිසි වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. මෙන්න මේ ක්‍රියාමාර්ග අපි ඩෙන්ගු පාලනය සඳහා ලබා ගත්තා කියලා. සාමාන්‍යයෙන් ඒ ඉදිරිපත් කරන වාර්තාවේ ඔහු දාන්න පුළුවන් ඔහුගේ ආයතනයනේ. දාන්න පුළුවන් මේක මෙහෙම නෑ මෙහෙම කළා කියලා. යම් තැනකදී එහෙම නොවුනයි කියලා ඔබතුමාලා බලන්න ආවනේ. අපේ ස්වාධීන රූපවාහිනී පරිසරයටත් එනවා නිරීක්ෂණය කරනවා. දැන් අපේ නිලධාරියෙක් දාලා අපි රිපෝට් එකක් යවනවා මාසෙකට නෑ මෙහෙම ගැටලුවක් නැහැ කියලා. සමහරවිට විශ්වාසය මත පදනම වුන් නොෙන්න පුළුවන්. හැබැයි සත්‍ය තත්ත්වය ඒක නොවෙන්න පුළුවන්. සහභාගීත්ව නිරීක්ෂණ ක්‍රමය තුල ඔබතුමාලා කණ්ඩායම වල නිරීක්ෂණය කරනවා. අනිවාර්යෙන් අපි දැනුම් දීලා තිබෙනවා. මොකද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සිටිනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයකට එකතු වෙලා. එතකොට මේ මහජන මේ හැම ප්‍රදේශයක්ම මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීවරයෙක්ගේ යටතේ කලාපයකට ඇතුළත් වෙනවා. ඒකට ඔවුන්ට වගකීමක් තිබෙනවා. ඔවුන්ගේ රාජකාරිය එක්තරා කොටසක් මේ වගේ ගිහිල්ලා මේ ඩෙන්ගු මර්ධන ක්‍රියාකාරකම් නිවැරදිව මේ ආයතන තුල සිද්ධ වෙනවද කියන එක පරීක්ෂා කිරීම. ඒවා නොකරනවා නම් එතනදී මොන හරි තාක්ෂණික ගැටලුවක් තිබෙනවා. ඔවුන්ගේ වගකීමක් තියෙනවා. ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙන්න. මෙන්න මේ විදිහට තමයි නිවැරදි කරන්නේ. ඉතින් එවැනි අවස්ථාවලත් කීපවරක්ම මේ නිවැරදිව සිද්ධ වෙන්නේ නැත්නම් උන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතිනවා. මේවා ක්‍රියාත්මක කරන්න කියලා මේ වෙනකොට අපි දැනුම් දීලා තිබෙනවා. සමහර වෙලාවට මේ ඔබතුමාලගේ කණ්ඩායම ඇවිල්ලා ඒක ක්‍රියාත්මක කරලා නිරීක්ෂණය කරලා බලලා අවවාද කරලා ඊට පස්සේ හරියට ආයෙනකොට සමහර වෙලාවට ඊ තත්ත්වෙම නම් තියෙන්නේ. දඩපත්‍රිකාවක් ගහලා යනවනේ. සමහරලාට කියනවා කෙනෙක් දාලා සුද්ධ බුද්ධ කරන්න ගියොත් එහෙම රුපියල් 3-4000ක් නම 10-12000ක් යනවා. ඒ දඩේ ගියම රුපියල් 3-4000යිනේ. කමක් නැහැ කියලා නිකන් එනවා. සමහරලාට එහෙම ආකල්පයකුත් ඇති වෙලා තියෙනවා. ඔබතුමාලා දඩේ වැඩි කරන්න හරි දෙන දඬුවම වැඩි කරන්න හරි යෝජනා කරලා තියෙනවද? ඔව් මේ වෙනකොට යෝජනා කරලා තිබෙනවා. අපිට තිබෙන මදුරු මර්ධන පනත. එතකොට මේ මදුරු මර්ධන පනත මේ වෙනකොට අපි යම්කිසි සංශෝධන වලට ඉදිරිපත් කරලා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට මේ වරක් ගිහිල්ලා එහි යම්කිසි මේ වෙන විට සාකච්ඡා මට්ටමේ තිබෙන්නේ. නැවතත් තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති දෙපාර්තමේන්තුව. එහිදී සාකච්ඡාවක් ඇති වෙලා නැවත නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් මේ අවසන් කර ගැනීම තමයි දැනට තිබෙන්නේ. එතකොට එහිදී දඩේ වර්ධනය වැඩි කිරීමක් මෙහිදී වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපිට තිබ්බේ පොදු දඩ ක්‍රමවේදයක් තිබ්බේ. නමුත් අපි දන්නවා ඉදිකිරීම පරිශ්‍රයක් වගේ ගියාම ඔවුන්ට මේ අපේ දඩය ඉතාමත් සුළු දෙයක්. උන්ට ඒක ගෙවනවා කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ පරිශ්‍ර වර්ගීකරණය කළා. ඒ පරිශ්‍රවල ධාරිතාවය පදනම් කරගෙන දඩ වල වෙනස්කම් ඇති කරලා තිබෙනවා. ඊළඟට යම් අලුත් නීති ක්‍රමවේදයන් ඇතුළත් කරලා තිබෙනවා. ඒකට ඒත් එක්කම අපිට තවදුරටත් නීතිය මගින් මේකේ යම්කිසි බලපෑමක් එල්ල කරන්න පුළුවන්. හැබැයි මම පෞද්ගලික වෛද්‍යවරයෙක් විදිහට මේ ශාස්ත්‍රයත් එක්ක දැන් වසර කිහිපයක් ගත කිරීම තුළ මම දකින්නේ දඩේම නෙවෙයි මෙතන වැදගත්. දඩේ අත්‍යවශ්‍යයි. නමුත් ඒත් එක්කම මේ මිනිස්යාගේ චර්යා රටාව වෙනස් කර ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ මෙතනදී.
සමහර වෙලාවට මට තියෙන පර්චස් 10යි මේ පර්චස් 10 ඇතුලේ මම පොල් කට්ටක්වත් තියන්නේ නැහැ සෙමන්ටින් එකක්වත් තියන්නේ නැහැ සමහරවල් යෝගට් කප් එකක්වත් තියන්නේ නැහැ හැබැයි අල්ලපු ගෙදර එක්කනට තියෙනවා පර්චස් 60ක් 70ක් හැබැයි උහුට ඒක බලන්න වෙලාවකුත් නැහැ නිරීක්ෂණය කරන්න වෙලාවකුත් නැහැ හැබැයි උතන තමයි ඩෙන්ගු බෝ වෙන්නේ පර්චස් 10ක් තියෙන මමත් ජීවිතේ වන්දි ගෙවන්න ඕනේ පුරවැසියන් විදිහට මට පුළුවන් කමක් තියනවාද පර්චස් 60ක් තියාගෙන ඒක නඩත්තු කරන්න නැති නිරීක්ෂණය කරන්න නැති සුද්ධ බුද්ධ කරගන්න නැති කෙනාට මට පුළුවන්කමක් තියෙනවා පුරවැසියෙක් විදිහට නඩු දාන්න හරි නෛතික ක්‍රියාමාර්ගයක් හරි ගන්න. ඔබතුමාලා ඒ සඳහා වන ප්‍රවේශයක් නිර්මාණය කරලා තියෙනවා. අපි කතා කරමු විරාමයෙන් පස්සේ. අපියලත් හතර පැස් සමගින් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජාවෛද්‍ය ඉන්දික විරසිංහ මහත්මයාත් එක්ක ඉන්දික විරසිංහ මහත්මයා මේ මම අර විරාමයට යන්න කලින් ඔබතුමාලකට අරගෙන ආව ප්‍රශ්නේ කෙනෙක් ඩෙංගු මර්ධනය වෙනුවෙන් දායකත්වයක් ලබා නොදෙනවා නම් සමහරවිට මට ඒ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන්නේ ඔහුගේ නොසලකෙල්ල හින්දානේ පුරවැසියෙක් විදිහට මට පුළුවන්කමක් තියෙනවද ඔහුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ගයක් ගන්න හරි ඩෙංගු මර්ධනය වෙනුවෙන් ඔබතුමාලා ක්‍රියාත්මක කරන යම් ආයතනයකට පැමිණිලි කරන්න හෝ ඒ සහභාගීත්වයක් දායකත්වයක් ලබා ගන්න ඕනෑම පුරවැසියෙකුට ඒ හැකියාව තිබෙනවා එහිදී ඔබට පුළුවන් ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට එහෙම නැත්නම් ඔබගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍යවරයාට මේ පිළිබඳව දැනුම් දීලා පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් නෛතිකව. ඒත් එක්කම ඔබට ඇතම අවස්ථාවල ජාතික ඩෙංගු මර්ධනයට එක්ක පවා ඍජුව අපිට පැමිණිලි ලැබෙනවා. ඒතකොට අපි ඒ ලැබෙන පැමිණිලි යොමු කරනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත යොමු කළා අපිට සතියක් ඇතුළත කාලයකදී සතියක් හෝ සති දෙකක් ඇතුළත කාලයකදී මේක නිවැරදි කරලා අපිට දැනුම් දීමක් ලබා දිය යුතුයි කියලා. එවැනි ක්‍රමවේදයක් පුළුවන්. ඒත් එක්කම ශ්‍රී ලංකා පොලිසිය පරිසර පොලිස් ආරක්ෂණ කොට්ටාශය තිබෙනවා. ඔවුනුත් මේ සම්බන්ධව ඒකාබද්ධ වෙලා වැඩ කටයුතු කරනවා. විශේෂයෙන්ම අයිතිකාරයෙක් නොවු අත්හැර දැමු ඉඩම් වලට අපිටත් යෑමේදී නෛතික ගැටලුවක් තිබෙනවා. එහිදී අපි පරිසර පොලිස් ඒකකයක් එක්ක ඒකාබද්ධව තමයි මේ කටයුතු ක්‍රියාත්මක කරන්නේ. එතකොට පුරවැසියෙකුට හැකියාව තිබෙනවා පරිසර පොලිස් ඒකකයටත් පොලිසියටත් මේ සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. එතකොට මේ දෙක බොහෝ විට මේ පරිසර පොලිස් කොට්ටාශය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඒකාබද්ධව තමයි මේ ඩෙන්ගු මර්ධන කටයුතු සිදු කරන්නේ. සමහරවිට ඉදික මහත්තයා මේ අපි පොලිසියෙන් ඉන්නව නම් තමයි වාහන හිමීට යන්නේ. පොලිසියෙන් ඉස්සරහින් ඉන්නව නම් තමයි හෙල්මට් එක දාගෙන යන්නේ. ඒ වගේම තමයි අපි අකමැති අමාරුවෙන් හරි දේ කරන්න කැමති පහසුවෙන් වැරදි දේ කරන්න. සමහර වෙලාවට කවුරුත් බලන්නේ නැත්නම් අපි සුද්ධ පවිත්‍ර කරගන්නෙත් නැහැ. සමහර වෙලාවට තියෙන පොල්කට අනිත් පැත්ත ගහන්නෙත් නැහැ. තියෙන යෝගට් කප් එක අනිත් පැත්ත ගහන්නෙත් නැහැ. මේක අපි ගුවන් කාලේ වෙන් කරගෙන අපි ගුවන් කාලේ වැය කරලා ඔබට අනන්ත අප්‍රමාණව දැනුවත් කළා ඇති. අපි වගේම මුද්‍රිත සහ අන්තර්ජාල නාලිකා සහ අපේ රටේ ගුවන්විදුලි රූපවාහිනි සියලු නාලිකා ගුවන් කාලේ වෙන් කරමින් දිනපතා සෞඛ්‍ය අංශවල දායකත්වයේ තුල ඔබ දැනුවත් කරනවා. හැබැයි තාමත් වාර්ෂිකව 35කට එහා ගියපු ඩෙන්ගු රෝගීන් වාර්තා වෙනවා. එතකොට කොතන හරි වැරදිලා තියෙනවා. අපි කියන දේ අවුලක් තියෙනවද? ඔබ අහන්න නැතුව ඒක මගහරිනවද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මොකද කරන්නේ? සමහරවිට මේ 35000 ඇතුලේ ආයේ නොයන ගමන් ගියපු සැලකිය යුතු ප්‍රමාණයක් ඇතිනේ. ඔව් දැන් ඔය ගිය 35000 ඇතුලේ 26 දෙනෙක් ඉන්නවා ආයේ නොයන ගමන් ගියපු. අපි මරණ ඔබ යම් කිසි දෙයක් අහපු නිසා මම කියන්නේ ඇත්තටම අපේ රෝහල් පද්ධතිය තුළ ඩෙන්ගු රෝගීන්ගේ මරණ ඉතාමත් අවම වශයෙන් තමයි සිද්ධ වන්නේ. මොකද ඉතාමත් අපි මේ වෙනකොට ලබා තිබෙන විශේෂ ජාග්‍රහණයක් තමයි අපගේ සායනික ප්‍රතිකාර ඉතාමත් හොඳින් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපිට ඉතාමත් අවම මරණ සංඛ්‍යාවකින් මේ වළක්වා ගන්න තියෙන්නේ. වර්ෂයකටම ගිය වර්ෂය සඳහා මරණ 26යි සිද්ධ වෙලා තියෙනවා. කියන්නේ අපේ සායනික සත්කාර ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේදී එක ඉල්ලීමක් කරනවා මම අර පළමු ප්‍රශ්නෙට එන්න කලින් ඔබ ඩෙන්ගු තිබෙන ප්‍රදේශයක ජීවත් වෙනවා නම් ඔබට ඩෙන්ගු මේ ලැබිලා හැදිලා තියෙන උණ ඩෙන්ගු කියා ඔබ සැක කරනවා නම් අනිවාර්යෙන් උණ හැදුන ඩෙන්ගු තියෙන ප්‍රදේශයක ජීවත් වෙනවා ඩෙන්ගු කියා පළමුවෙන්ම සැක කරන්න. ඒ කොරෝනා වෙන්න පුළුවන් වෛරස් උණක් වෙන්න පුළුවන්. හැබැයි ඩෙන්ගු කියා සැක කරන එහිදී ඔබ හැකි ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත හෝ රෝහලක් වෙත ගිහිලා ප්‍රතිකාර ලබා ගන්න. ඔබ පමා වෙලා පැමිණියොත් ඔබගේ ජීවිතයට වන්දි ගෙවන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. අරක ඒක තමයි පුරවැසි වගකීම කියන්නේ. ඔබට මට අපි සියලු දෙනාටම පුරවැසියෙක් විදිහට වගකීමක් තිබෙනවා. ඒ වගකීම නිසානේ අපි නිවැරදිව මුඛාවරණය පළඳින්නේ. අපි අත් දෙක හොදගන්නේ සැනිටයිස් කරන්නේ. ඒ වගකීම ඩෙන්ගු සඳහා හරි සාධාරණයි. එකක් ඔබේ නිවස, ඔබගේ ගෙවත්ත, ඔබ ජීවත් වන පරිසරය, ඔබේ කාර්යාල වටපිටාව පිරිසිදු තියා ගැනීම තුළ ඔබ සෞඛ්‍ය ආරක්ෂිතයි ඩෙන්ගු මදුරුවාගෙන් බේරෙන. ඩෙන්ගු වලින් විතරක් නෙවෙයි ඔබට ප්‍රසන්න පරිසරයක් තිබෙනවා. ඔබගේ අර මානසික ආතතිය නැතුව ඔබට හොඳින් වැඩ කරන්න පුළුවන් පරිසරයක් තිබෙනවා. ඉතින් අපි පුරුදු විය යුත්තේ නිවැරදිව කසල බැහැර කරන්න මිසක් අල්ලපුවත්තර කසල දැමීම නෙවෙයි. අර ඔබ කිව්වාගේ අපි
වැරදි දේ පහසුවෙන් කරන්න පුළුවන්. නමුත් අපි නිවැරදි දේ ඒ සඳහාත් අපි යම්කිසි ක්‍රියාමාර්ග ගෙන තිබෙන අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක මේ පාසල් දරුවන්ගේ මේ චර්යා රටාවන් ගෙන යාම සඳහා. මොකද අපි සමහරවිට අපිට වැඩිහිටියන් ටිකක් අමාරුයි වෙනස් කරන්න. මොකද දරුවන් හරහා මේ දේ කරන්න අපි දැන් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මට ඉදිකි විරසිංහ මහත්තයා මේ මට වචන දෙක තුනක උත්තරයක් ඕනේ. දැන් පොල් කට්ට අනිත් පැත්ත ගහන එකයි යෝගට් කාප් එක විනාශ කරන එකයි අමතරව අඩුම ගානේ යුදන රසායනික දෙයක් හරි ඩෙන්ගු ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් වෙළඳ පොලක් ගන්න හරි ප්‍රජාවට දෙන්න හරි ඔබතුමාලගේ සූදානමක් තියෙනවා. මට කෙටි උත්තරයක් ඕන. පැහැදිලිව තිබෙනවා. ඇතම් රසායනික ද්‍රව්‍ය අපි සෞඛ්‍ය අංශවලට විතරක් නිර්දේශ කරලා තිබෙනවා. මොකද මදුරුවා තුළ ප්‍රතිරෝධයක් හැදෙන නිසා. ඒකට ඒවා ඔබට අවශ්‍ය නම් සෞඛ්‍ය අංශයත් එක්ක ඔබේ මහජන පරීක්ෂක සමග ඒකාබද්ධ වෙලා ඉවත් කරපු නොහැකි තැන්වල දමන්න පුළුවන්. සමහර රසායනික ද්‍රව්‍ය මේ වෙනකොට විශේෂයෙන්ම ඉදිකිරීම පරිශ්‍ර වැහිපීලි සඳහා දැමිය හැකි ඒවා අපිට තිබෙනවා. මට වෙළඳාම ඉදිරිපත් කිරීම මට ඉදිරිපත් කරන්න බෑ. ජාතික ඩෙන්ගු මර්ධන ඒකකේ වෙබ්සයිට් එකට යන්න ඔබට ඒවා ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව එක ඉල්ලීමක් තිබෙනවා. මදුරුවන් දෂ්ට කිරීම සඳහා ඔබට ආලේපන ගන්න පුළුවන් විශේෂයෙන්ම ඔබේ කුඩා දරුවන්ගේ. ඒවත් වෙළඳ පොලේ තිබෙනවා. හරි. ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන කොහොම නමුත් අවසානයේ ඔබට කියන්න තියෙන්නේ පරිස්සම් වෙන්න. ඔහි පරිස්සම තියෙන වෙන කාටවත් නෙවෙයි ඔබ තමයි ජාතික ඩෙන්ගු මර්ධන ඒකකේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතාට බෙහෙම ස්තුති සහභාගීත්වයට ආයිබෝන්. අර ස්තුතියි. එකතරකදී කිව්වා වගේ අමාරුවෙන් හරි දේ කරමු. ලේසියෙන් වැරදි දේ නොකර. එහෙම වුණොත් එහෙම හෙට දවසේදී ඩෙන්ගු වෙනුවෙන් ජීවිත අහිමිවීමක් අපේ රටේ වාර්තා නොවේ. සමුගන්න අවසරයි යලිමුණ ගැහිම හෙට උදේ 4:07 වෙනිදා. අයිබෝන්.